තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, මේ ලෝකේ ජීවත් වෙන මිනිසයාගේ ස්වභාවය ආකාර තුනකට කියන්න පුළුවන්. ඇතැම් මිනිස්සු ඉන්නවා පිනෙන් උත්කෘෂ්ඨ. එයාගේ පින ගොඩාක් වැඩි. පිනෙන් බලවත් අය තමයි මහා පුරුෂයෝ විදිහට උපදින්නේ. ඇතැමුන්ගේ පින ගොඩාක් නැහැ. මධ්‍යස්ථ පිනක් තියෙනවා. තවත් අයගේ පින හරි හීනයි. පිනෙන් හීනව උපදිනවා. සාමාන්‍යයෙන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඊළඟට උතුම් මහා රහතන් වහන්සේලාගේ අතීත ජීවිත මේවා ගත්තහම පින්වතුනි මහා පුරුෂයන්ගේ ජීවිත පිනෙන් පෝෂණය වෙච්ච උත්තමයෝ. පිනෙන් පෝෂණය වෙච්ච උතුමන්ගේ ජීවිත දිහා බලනකොටත් අපට පේනවා මේ අතිශයින් දුක්ඛිත වූ සංසාර ගමනේ සෑහෙන අරුබුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රවෘත්ති ඉගෙන ගන්නකොට අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි මහා පුරුෂයේ සසරේ එහෙම ගුටි කෑවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාවද කියන එක. හොඳට මතක තියාගන්න පින්වතුනි. අපේ ජීවිතේ අපිට අතහරින්න බැරි දෙයක් අපි විසින්ම කරන පිනපව. මේ පිනපව කියන දෙක අපේ පසුපසින් එනවාමයි. අපි පින් කළොත් පිනත් අපේ පස්සේ එනවා. අපි පව් කළොත් ඒ පවත් අපේ පසුපස්සේ පැමිණෙනවා. මේ පිනපව දෙක හැබැයි අරගෙන ඉන්නේ ආකාර දෙකක විපාක. පින් කරන කෙනාට ඒ පින පසුපසින් ඉන්නේ සැපේ අරගෙනයි. හැබැයි පව් කරන තැනත්තාට පව පසුපසින් පැමිණෙන්නේ හරිම කටුක කරකස විපාකයක් අරගෙන. ඒ නිසා මේ ජීවිතය ගත කරනකොට පිනපව ගැන විශ්වාසයක් ඇතිව ඊළඟට පිනපව තමන්ගේ පසුපස්සේ එනවාමයි කියන අදහස ඇතුව ගත කිරීම අපිට පුදුමාකාර රැකවරණයක්. මේ ජීවිතේ තියෙන පුදුම රැකවරණයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අදහස හිතේ හොඳට දරාගෙන අපේ ජීවිතේ පින්පව් දෙකම පසුපස්සේ එනවා කියන අදහස හොඳට හිතේ දරාගෙන අපි අද මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබනවා නෙළුම් පෙදෙස කලපලුවාව රාජගිරිය යන ලිපිනේ පදිංචි පින්වත් පී නෙල්සන් පල්ලේවල මහත්මයා. එතුමාගේ 70 වන ජන්මදිනය නිමිති කරගෙනයි අද දවසේ මේ විදිහට උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ජන්මදිනයේ සමරන පී නෙල්සන් මහත්මයාට මේ උතුම් වූ ධර්ම දානමය පින්කම නිදුක් නිරෝග සුවය පිණිසත් දීර්ඝායුෂ සම්පන්නිය පිණිසත් ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසීම පිණිසත් ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා කියන උතුම් අරමුණින් යුතුව අද ඒ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි අද අපි ඉගෙන ගන්නේ සද්ධර්මාලංකාරය ග්‍රන්ථ රත්නයේන බොහොම වටින කතා පුවතක් සීවලී වස්තුව. සීවලී වස්තුව කියලා කිව්ව ගමන් පින්වතුන්ලාට මතක් වෙනවා ඇති කවරෙක් ගැනද මේ කියන්න සූදානම කියලා. සීවලී මහරහතන් වහන්සේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අගපත් මහරහතන් වහන්සේ.
සීවලී මහරහතන් වහන්සේ කියන ඒ මහා පුරුෂයාගේ ජීවිතේ පිනපව දෙකම පසුපසින් ඇවිදිලා ඒ ජීවිතයට බලපාපු හැටි. ඒ කතාව සද්ධර්මා ලංකාරය මේ ග්‍රන්ථ රත්නයේ සීවලී වස්තුව නමින් සඳහන් වෙනවා. මොකද මේ ග්‍රන්ථය සදහැසිතින් කියවන කෙනෙකුට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ඇතිවිය යුතුම අදහසක්. මගේ පසුපස්සේ මං කරන පින පවයනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මස්සකා සත්තා. මේ සත්‍යෝ තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. අපේ දේ කුමක්ද? කර්මය. අපි විසින්ම කරනා ලද කර්මය. ඔබේ දේ කියලා කියන්න තියෙන්නේ ඔබ විසින්ම කරන ලද කර්මය. මගේ දේ කියලා කියන්න තියෙන්නේ මා විසින්ම කරනා ලද කර්මය. අපි සත්‍යකය වචනේ මෙහෙवला කර්ම රැස් කරනකොට ඒ කර්මී උරුමකාරය බවට පත් වෙනවා අපි. කම්ම දායාදා ඒ කර්මයෙන් අපට දෑවැද්ද වෙනවා. කම්ම යෝනි ඒ කර්මය අපි උපදින තැන තීරණය කරනවා. කම්ම බන්දු ඒ කර්මයම අපේ සමීපතමය අපේ ඥාතියා බවට පත් වෙනවා. කම්ම පටිසරණ කර්මය තමයි පිළිසරණ බවට පත් වෙන්නේ. අපිට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට ඇස් දෙකට පේන ඒවත් එක්ක මේ හරි හම්බ කරගන්න ධනය වේවා වස්තුවක් වේවා වෙනයම් හෝ දෙයක් තමයි අපිට පිළිසරණ කියලා. නමුත් පින්වතුනි අපිට පේනවා මිනිස්සු මැරිලා යනකොට මේ උකෝම දේපල සම්පත්තිය අත්හැරලා ධනය අත්හැරලා තමන්ගේ තිබුණු වටිනා පහේ හැමදේම අත්හැරලා ඥාතිනුත් අත්හැරලා කොටින්ම තමන්ගේ මృత ශරීරෙත් අත්හැරලා නෑ යන්නේ. මොකුත් තරයි යන්නේ නෑ. ඒ ඔස්සේ කල්පනා කරාම තේරෙන්නේ නැද්ද? එහෙනම් මේ මිනිසයා තමන්ට රැකවරණය පිණිස කියලා ගොඩාක් එකතු කර ගත්තට අන්තිම මොහොතේ මරණයත් එක්ක ඒ මිනිසයා අසරණයිනේ. ඇයි තමන්ගේ පිහිටට තිබිච්ච ඔක්කොම ටික මෙහෙ දාලා ගිහිල්ලා. තමන්ගේ උදව්වට කියලා තමන් ලං කරගත්ත යම් යම් පිරිස් ඉන්නවා නම් ඒ අයව දාලා ගිහිල්ලා. තමන් සෑහෙන වියදම් කරලා දැන් මේ ශරීර වලට ලෙඩ දුක් හැදුනහම අපි කොච්චර වියදම් කරනවද? ශරීර වලට සෑහෙන වියපැහැදම් කරලා මේ ශරීර නිරෝගීව තියාගෙන ඉඳලා අන්තිමට අපි මේක දාලා යනවා. මේ පරේසම් කරපු ශරීරේ පවා අපි දාලා යනවා. හැබැයි අපිට දාලා යන්න බැරි දෙයක්. අපේදී අපි විසින්ම රැස් කරන ලද කර්මය දාලා යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. ජීවිතේ හැම දෙයකටම සිත පූර්වාංගය වෙනවා, සිත ප්‍රධාන වෙනවා, සිත මුලට එනවා. මනසාචි පදුට්ඨේන කෙනෙක් ඒබඳු සිත පාපී දෙයකින් දූෂිත කරගන්නවා. පාපී දෙයකින් දූෂිත කරගත්ත හිතින් භාසතිවා වචන කතා කරනවා. කරෝතිවා කයින් ක්‍රියා කරනවා. තතුනං දුක්ඛ මන්වේති. ඕන්න එතකොට යා තමන්ගේ පස්සේ එන්න දුකක් එකතු කරගත්තා. සිතකය වචනේ පවිතු කරගත්ත ගමන් තමන් ඒ වෙලාවේ ඉඳලා තමන්ගේ දේ බවට පත් කරගන්නේ මොකද්ද? දුකක්මයි. තමන්ගේ පස්සෙන් එන්න දුකක් හදා ගන්නවා. අපිට සමාජ දිහා බලද්දි පේනවා ඇතැම් මිනිස්සු මහා දුක් අන්දරා ගොඩ නගමින් ඉන්නවා. ඒගොල්ලෝ නිර්මාණය කරගන්නවා තමන්ගේම දුක. ප්‍රාණඝාතය කරන කෙනා නිර්මාණය කරගන්නවා තමන්ගේම දුක. හොරකම් කරන කෙනා නිර්මාණය කරගන්නවා තමන්ගේ පසුපසින් එන්න තමන්ගේම දුක. සල්ලාලකම වැරදි කාමසේවනය කරන කෙනා නිර්මාණය කරගන්නවා තමන්ගේම දුක. බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කර නිර්මාණය කරගන්නවා තමන්ගේම දුක. අපිට දකින්න ලැබෙනවා සිල්වතුන්ට ගුණවතුන්ට කරුණු කාරණා දන්නේ නැතුව ඔහි ගරහලා නිර්මාණය කරගන්නවා තමන්ගේම දුක. මේ විදිහට ඔහු තමන්ගේ දුක නිර්මාණය කරගනිද්දී ඒ දුක ඔහුට දාලා යන්න බෑ.
ඒ දුක තමන්ගේ පසුපස්සේ එනවා කියනවා. චක්කංව වහතෝ පදං. ගුණාගේ කරත්තේ බැන්දට පස්සේ ඒ කරත්ත රෝධය ගුණාගේ පසුපස්සේ පැමිණෙනවා වගේ. එයා පස්සෙන් එනවලක. කරත්ත රෝධය කියන එක ගුණා තියෙන පියවරක් ගානේ පස්සෙන් එනවා. අතහරින්න බෑ. ඒ ගුණා කොච්චර කැමති වුණත් අනේ මේකෙන් මට නිදහස් වෙන්න ඇත්නම් කියලා එයාට බෑ නිදහස් වෙන්න. එයාගේ පසුපසින් අර කරත්ත රෝධය එනවාමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. ජීවිතේ හැම දෙයකටම ප්‍රධාන අංගය පූර්ව අංගය බවට පත් වෙනවා මනස සිත. ඒ බඳු සිත කෙනෙක් මනසාචේ පසන්නේන පිනකින් ප්‍රසන්න කරගන්නවා. පින් හිතුවිල්ලකින් කුසල හිතුවිල්ලකින් යහපත් හිතුවිල්ලකින් හිත ප්‍රසන්න කරගන්නවා. ප්‍රසන්න මනසින් භාසතිවා වචන කතා කරනවා කරෝතිවා කයින් ක්‍රියා කරනවා තතෝනම් සුඛ මාන්වේති. එයා එතකොට එයා තමන්ගේ සැපය නිර්මාණය කරනවා. යම් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවද එයා තමන්ගේ සැපය නිර්මාණය කරනවා. හොරකමින් වළකිනවද තමන්ගේම සැපය නිර්මාණය කරනවා. සල්ලාලකමින් වළකිනවද අපි හිතමු උතුම් බඹසර සීලය ආදී ආරක්ෂා කරනවද තමන්ගේම සැපය තමන් නිර්මාණය කරනවා. බොරුවෙන් කේලමින් හිස් වචනින් පරස වචනින් වළකිනකොට තමන්ගේ සැපය තමන් නිර්මාණය කරනවා. ඊටාම ප්‍රසන්න මනසකින් යුක්තව සෑරජුන් බෝධීන් වහන්සේ වන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේට පුද සත්කාර කරනකොට සංගරුවනට පුද සත්කාර කරනකොට මව්පියන්ට සලකනකොට එයා නිර්මාණය කරගන්නේ මොකද්ද? තමන්ගේම සැපය. තමන් පස්සේ එන්න සැපක් නිර්මාණය කරනවා. ඒ සැපය කොහොමද තමන්ගේ පස්සේ එන්නේ? ඡායාව අනපායිනි. තමාව අත්හැර නොයන සෙවණැල්ල වගේ. සෙවණැල්ලෙනුත් කැමති වුණත් ගැලවෙන්න බෑ. සෙවණැල්ල මට ඕනේ නැහැ කියලා හිතුවට සෙවණැල්ල පාසින් එනවා. හැබැයි සෙවණැල්ල පසුපස්සේ ඒමයි. ගුණාගේ පස්සේ කරත්තේ රෝධය ඒමයි අපිට ਸਰව සම්පූර්ණයෙන් සමානයි කියන්න පුළුවන්ද? බෑ. ඒ දෙකේ තියෙන සමානකම තමයි අතහැර ගන්න බැරිකම. පස්සෙන් එන එක. කැමති වුණත් අකමැති වුණත් පස්සෙන් එනවා. අපිට මතක තිබ්බත් අමතක වුණත් පස්සෙන් එනවා. ඕක තමයි සමානකම. හැබැයි ගුණාගේ පස්සෙන් කරත්ත රෝධය එන්නේ බරක් දීගෙන වේදනාවක් දීගෙන වෙහෙසක් දීගෙන මොහතකටවත් එයාට අර කරත්ත රෝධය අමතක කරන්න බෑ. හැමතිස්සෙම මේක හිතට නැගෙනවා. ඒ බර දැනෙනවා. ඒ වෙහෙස දැනෙනවා. මේ උඹ පිටිපස්සේ බරක් තියනවා කියන එක ගුණාට දැනි තමයි කරත්ත රෝධය පස්සෙන් එන්නේ. ඒ වගේ පව් කරපු තැනැත්තාගේ පාපය තමන්ගේ පස්සේ එනකොට පිංගුතුනි පාපී විපාකේ ඒ මිනිස්යාව රිදව වෙහෙසට පත් කර එහෙමයි එන්නේ. මොහොතකටවත් අමතක කරන්න බෑ ඒක. අනේ මට මේ ප්‍රශ්න අමතක කරලා ඉන්න ඇත්තම් කියලා S2 පියාගෙන හිතනවා. අමතක කරන්න බෑ. පව්බර එහෙමයි එන්නේ. හැබැයි පින හේවණැල්ල වගේ. හේවණැල්ල කියන එක අපේ ජීවිතේ ගත්තොත් පින්වතුනි අපි සිහිපත් කරන්නේ නැති තරම්. හේවණැල්ල ගැන අපි හිතන්නේ නේ. අපි තුම අපි කාලාන්තර හේවණැල්ල ගැන හිතන්නේ නැතුව හිටියා කියලා. එහෙම ඉඳලා අපි එකපාර හේවණැල්ල ගැන මතක් කරනවා. හේවණැල්ල තියෙනවද දන්නේ නැහැ කියලා. අපි ඒ වෙලාවේ බැලුවත් තියෙන්නේ නැද්ද හේවණැල්ල? ඒ වෙලාවේ බලද්දිත් හේවණැල්ල තියෙනවා. අපි හේවණැල්ල කොච්චර අමතක කරලා හිටියත් හේවණැල්ල අපි ළඟ. අපිට කිසි බරක් නැහැ. ආන්ගී වගේ. තමන්ගේ පසුපස්සේ පින පැමිණෙනවා. ඉතින් මේ දෙක යම් කෙනෙකුගේ ජීවිතේ තේරුමක් තියෙනවා නම් පින පව දෙකම තමන්ගේ පස්සේ එනවා කියලා. ඒක ජීවිතේට තියෙන හොඳ වටින දැක්මක්. මේ සීවලී කතා වස්තුවෙනුත්
අපිට ඇති කරගන්න තියෙන්නේ ආන්නේ වැටහීම. පින්වතුනි මීට ගොඩාක් ඈත අතීතයේ මීට කල්ප ලක්ෂයකට පෙර ලෝකේ එළිය කරන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වදාළ පියුමතුරා එහෙම නැත්නම් පදුමුත්තර නමින්. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හංසවතී කියන නගරයේ එක්තරා ධනවත් සිටු පුත්‍රයෙක්. ඒ සිටු පුත්‍රයා හංසවතියේදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේව දකිනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවන දැක බොහෝ සිත පහන් වුණා. පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාවත් ඇසුරු කළා. එතකොට ඔහු නිර්මාණය කරගත්තා තමන්ගේ සැපය. ඒ සිටු පුත්‍රයා නිතර දම්පැන් පූජා කළා. ඒ දම්පැන් පූජා කරමින් බුදුරජාණන් වහන්සේව නිතර ඇසුරු කරමින් වාසය කරනකොට එක දවසක් ධම්සභා මණ්ඩපයේදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක භික්ෂුවකට අගතනතුරු ප්‍රදානය කිරීමක් කළා. ඒ කියන්නේ මහා ජනකාය අතරේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අතරේ බුදුරජාණන් වහන්සේ එක භික්ෂුවක් ගැන අගතනතුරු ප්‍රකාශ කළා. මේ භික්ෂුව මේ බුදුසසුනේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍රයි කියලා. එතකොට සිටු පුත්‍රයා ඒ සෙනග අතරේ ඉඳලා ඒ සිටු පුත්‍රයාට හිතක් උපන්නනේ. අනේ මාහටත් මතු අනාගතේ යම් හෝ ජීවිතයක බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ සිවුරු දරාගෙන ඒ ශාසනයේ නිකලස් භාවයට පත් වෙලා ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍ර වෙන්න ඇතනම් ඒ හිතුවිල්ල ඇති වුණා. ඒ හිතුවිල්ලෙන් යුක්තව දැන් මේ සිටු පුත්‍රයා කාලයක් බණ අහපු නිසා දන්නවා ඒක හිතුවිල්ලකට විතරක් කරන්න පුළුවන් එක නෙමෙයි. ඒකට ඕනේ පින. මේ සිටු පුත්‍රයා බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට තමන්ගේ නිවසට ආරාධනා කරලා මහා ඉහලින් දන් දුන්නා. දවස් 7ක් දානි දීලා අවසානයේ පුණ්‍ය ප්‍රාර්ථනාව කළා. මාහට මේ රැස් කළා වූ සියලු පින්වල අනුහසින් මතු අනාගතේ බුදුසසුනක ප්‍රත්‍යලාභීන්ට අග්‍ර භික්ෂුව බවට පත් වෙන්න ලැබේවා. ඉතින් එහෙම තමයි මේ චරිතාපදානය එහෙම නැත්නම් මේ චරිත කතාව මේ මහා පුරුෂයාගේ චරිත වර්ණනාව ආරම්භ වෙන්නේ මීට කල්ප ලක්ෂයකට ඈත ඉඳලා. ඔන්න පිනක් රැස් කළා. ඒ ජීවිතේ රැස් කරපු පින් බලෙන් දෙවියන් අතරේ උපන්නා. මහා සැපයකටපත් වුණා. ඊට පස්සේ ආයේ මනුස්ස ලෝකෙට එනවා. මේ මනුස්ස ලෝකේ ඉපදිනකොට ඒ කාලේ දඹදිව රාජධානියක් තිබුණා බරණැස් නමින්. ඒ බරණැස් රාජධානිය උපන්නා. බරණැස් රාජධානියේ උපත ලබද්දී ඔහු මහා ධනවතෙක්. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. ඒ පසේ බුදු උතුමන්ට නොඒක ආකාරයෙන් දම්පැන් පූජා කර කර ඔන්න ඒ ජීවිතෙත් තමන්ගේ සැපයම නිර්මාණය කරගත්තා. පින රැස් කළා. ඊට පස්සේ ආය එළඹුණේ පින්වතුනේ මීට 91 කල්පයකට පෙර යුගය. මීට 91 කල්පයකට පෙර ලෝකේ එළිය කරන විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මොහු මහා දම්පැන් පූජා කරන දානපති බවට පත් වුණා. එතකොට ඒ කාලෙත් රැස් කරගත්ත හොඳට පින. මේ අතීතේ ගොඩාක් පින් රැස් කරගෙන පිනෙන්ම නිර්මාණය වෙච්ච චරිතයක්. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලෙත් හොඳට පින් කරලා ඒ ජීවිතෙන් පස්සෙත් උපන්නේ දෙව්ලොවමයි. ඔහොම පැමිණිලා ආයමත් කාලයක් මේ මනුස්ස ලෝකේ උපදිනවා. ඒ කාලේ බරණැස එක්තරා මහා රාජ්‍යයක රජකම් කරද්දී බරණැස් රජුරවන්ට දාව අගබිසවගේ කුසේ තමයි මොහු උපන්නේ. රජපුතෙක්. නිසිකල වයස එනකොට බරණැස් රාජධානියේ යුවරාජය බවට පත් වුණා. මහා ජනකායගේ සිත දිනාගත්තා.
තමන්ගේ පිය රජුරුවන්ගේ ඇවෑමින් බරණැසටම අගරජු විදිහට ඔටුනු පැලැන්දා. දැන් බරණැස් රාජ්‍ය කරනවා. තමන්ගේ මව් බිසවුන් වහන්සේ තමන්ගේ මෑණියෝ තාම ජීවත් වෙලා ඉන්නවා. ඔය අතරේ එකපාර සතුරු රාජෙක් බරණැස ආක්‍රමණය කළා. ඒ බරණැස හදිසි ආක්‍රමණයක් සිද්ධ වෙච්ච නිසා බරණැස් මහා රජුරවන්ට එකපාර යුද්ධයක් කරගන්න බැරුව ගියා. රජුරෝ වෙනත් දොරටුවකින් පලා ගියා. අර සතුරු රාජයා බරණැස තමන්ගේ යටතට ගත්තා. ඒ බරණැස යටතට ගන්නකොට ඒ පිරිස අතරේ බරණැස් රජුරුවන්ගේ මව්බිසවුන් වහන්සේත් ඉතුරු වුණා. ඒ බරණැස් මව්බිසවත් එතකොට ඉන්නේ සතුරු රාජයාගේ යටතේ. බරණැස් රජුරුව පලා ගිහිල්ලා සේනාව සංවිධානය කරගත්තා. මහා සේනාවක් සංවිධානය කරගෙන ආයමත් තතාවක් තමන්ගේ රාජ්‍ය බලය අල්ලා ගැනීම පිණිස බරණැසම වට කළා. බරණැස වට කරලා මේ රජුරවන්ට යුද්ධ ප්‍රකාශ කරන්න කලින් තමන්ගේ මව්බිසවුන් වහන්සේට රහස් පණිවිඩයක් යවුවා. පණිවිඩයක් යවගෙන දැනගත් මේ තොරතුරු දැනගත්ත මෑණියනි අපි දැන් මේ රාජ්‍ය ආක්‍රමණය කරන්නයි ලැහැත්ති. මේ සතුරු රජාව පළවා හරින්නයි ඔබ වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නටයි මේ ලියමන එව්වේ. එතකොට මව්බිසවුන් වහන්සේ ඒ පණිවිඩකාරයා අතේම බරණැස් රජුරවන්ට පෙරලා රහස් පණිවිඩයක් යවනවා. මෙතන මේ සතුරු රාජයාව යටපත් කරන්න මහා ආක්‍රමණයක් කරන්න උවමනාවක් ඇත්තේ නෑ. පුත්‍රය නුඹ කල යුත්තේ මේ බරණැස් රාජ්‍යයට වතුර එන සියලුම ගංගා පාරවල් වහපන්. බරණැස් රාජ්‍ය ඇතුළට වතුර එන්න දෙන්න තියන්න එපා. ඊළඟට බරණැස ඇතුල් වීමේ දොරටු ඔක්කොම ටික තමන්ගේ සේනාව අරගෙන වහපන්. කෑම බීම කිසිවක්, දර කිසිවක්, වෙනත් බඩමුට්ටු කිසිවක්, වතුර පොදක්වත් මේ බරණැස ඇතුළට එන්න දෙන්න එපා. එතකොට මේ ජනයාම කුපිත වෙලා ඔය සතුරු රාජයාව ඝාතනය කරලා ඔබට රජකම ලබා දෙයි කිව්වා. ඒ තමයි මෑණියන්ගේ රහස් පණිවිඩය. එතකොට මේ යුද උපාය කවුද දුන්නේ? අම්මා. අම්මාගේ වචනේ පුතා හිස්මුදුනෙන්ම පිළිගත්තා. ඊට පස්සේ තමන්ගේ රාජ්‍යනේ කොහොමද? බරණැසට වතුර එන්නේ කොහොමද කියලා ඔහු හොඳට දන්නවා. ඒ සියලු ඇල මාර්ග තමන්ගේ සේනාව යොදවලා නොඑක ආකාරයෙන් වහලා දැම්මා. ඇල මාර්ග හරවලා වෙන පැතිවලට යවුවා. බරණැසට වතුර පොද නැතුව ගියා. මිනිසුන්ට එළියට ගිහිල්ලවත් වතුර ගේන්න විදිහක් නැහැ. සම්පූර්ණයෙන්ම බරණැස දොරටු ටික වහලා. දර ටිකක් නැහැ. කෑම ටිකක් නැහැ. දවස් 2 3 යනකොට මිනිස්සු හෙම්බත් වුණා. මිනිසුන්ට ඉවසගෙන ඉන්න පුළුවන් උනේ දවස් 7ක් විතරයි. 7 වෙනි දවස් වෙනකොට මිනිස්සු කලේ අර සතුරු රජාව ඇල්ලුවා. අල්ලා මේ කා නිසා තමයි අපිට කණ්ඩත් නැත්තේ කියලා ඒ සතුරු රජාව මරලා දැම්මා. බරණැස් රජුරවන්ට රාජ්‍ය අයිති වුණා. කිසි වෙහෙසක් නැතුව, කිසි යුද්ධයක් නැතුව තමන් රාජ්‍ය අල්ලගත්තා නේ කියලා ඔහු සතුටු වෙන්නේ නැති. හැබැයි කොයිතරම් මහා ජනකායක් වෙහෙසටපත් කළාද? ඒ වෙහෙසටපත් කරන වෙලාව චේතනා පහල කර කරපු එකක්. ඒ නිසා ඔහු නිර්මාණය කරගත්තේ ඒ මොහොතේ තමන්ගේම පව. තමන් පසුපස්සේ එන්ට මහා භයානක දුකක් තමන් නිර්මාණය කළා. ඒ නිර්මාණයට අම්මත් හේතු වුණා. අම්මා තමයි වචනේ දුන්නේ පුතේ මෙහෙම කරාපන්. පුතා ඒක ගාන්ට ක්‍රියාත්මක කළා. දෙන්න එකට හේතු වෙලා දුකක් නිර්මාණය කළා. එතකොට බලන්න පින්වතුනේ ඒ නිර්මාණය කරපු දුක තමන්ගේ පස්සේ එන හැටි. දැන් අපි මෙච්චර වෙලාවක් කතා කළා සැපේ පස්සෙන් ආපු හැටි. ඒ සැපේ එනකොට කල්පලක්ෂයකට කලින් ඔන්න පින් දැස් කළා. ඒකේ පිනින් බරණැස රජ වෙලා
ආය වතාවක් හරියට පින්ඩස් කළා, ආය සැප නිර්මාණය කළා. ඒකේ අනුවසින් යලිත් බුද්ධ ශාසනයක් ලැබුවා. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ හොඳට පින් කරගත්තා. දැන් මෙහෙමනේ ආවේ. දැන් ඔන්න මෙතන වරද්ද ගත්තා. අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු රජුන් නමින් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරන කාලේ කෝලීය රජදුවක් ඉන්නවා. ඈ සුප්පාවාසා. මේ සුප්පාවාසා කියලා කියන්නේ පින් කරපු තැනැත්තියක්. ඒ නිසාම ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුබණ අහලා සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙන්න ලැබුණා. ඒ සෝවාන් වෙලා ඒ තරුණ වයසටපත් වෙනකොට විවාහයේ පිණිස බලනවා. එතකොට ඉන්නවා සුප්පිය කියලා. සෝතාපන්න උපාසකෙක්. බොහොම ධනවත්. ඒ සුප්පි උපාසකයාගේ බිරිඳ විදිහට ඔන්න විවාහපත් වුණා. මේ දෙන්නාට දාව එක දරු පැටියෙක් සුප්පාවාසාගේ කුසි පිළිසිඳ ගන්නවා. ඒ දරු පැටියා පිළිසිඳ ගත්තා විතරයි මේ කුලයට මේ නිවසට මහා ධන සම්පත් ඇදෙන්න පටන් ගත්තා. මිනිස්සු තෑගි භෝග අරගෙන එනවා. දරුවෙක් ලැබෙන්නලුනේ කියලා මිනිස්සු වටින තෑගි ගේන්නේ. භෝග සම්පත්, ධන සම්පත් ඇදෙන්න පටන් ගත්තා. ඒ දෙමෝපිය හරි සතුටු වුණා. අනේ අපේ බඩට ඇවිල්ලා තියෙන්නේ මහා පින්වන්ත දරුවෙක්. මේ දරුවා නිසා අපට ලැබෙන සම්පත් මහා පින්වන්තෙක් ඇවිල්ලා කියලා ඒ දෙමෝපිය ගොඩක් සතුටු වුණා. හැබැයි මෙතන තිබුණා කවුරුන් නොහිතපු කතාවක්. සුප්පාවාසාවගේ කුස ටික මෝරනවා. කුස විශාල වෙනවා. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙනවා 9 මාසයක් 10 මාසයක් යද්දී. හැබැයි මේ සුප්පාවාසාට 10 මාසෙ ඉක්ම යද්දීත් දරු පැටියා බිහි වෙන ලකුණක් නැහැ. නොඑක ආකාරයෙන් වෛද්‍යවරු ආදීන්ගෙන් බැලවීම් කළා. නමුත් විශේෂ ලෙඩකුත් නැහැ. අම්මත් නිරෝගී, දරුවත් නිරෝගී. බිහි වෙන්නේ නැති එක විතරයි. මේක මුල් කාලේ බලවන්ටම කාලේ ගත වුණා. කාලේ ගත වෙනකොට අවුරුද්දමාර ඉක්ම ගියා. දැන් දරු පැටියා ගොඩාක් මෝරලා. හැබැයි දරුවා බිහි වෙන්නේ මේ සෝතාපන්න නිසා, ජීවිතය සම්බන්ධයෙන් යම් දැක්මක් තිබ්බ නිසා හොඳ නුවණින් කල්පනා කර මේ ප්‍රශ්නේ ඉවසුවා. මේක සංසාරයේ දුක නේද කියලා ඉවසුවා. ඒ සුප්පාවාසාට මේ දරු පැටියාව දරාගෙන ඉන්න සිද්ධ වුණානේ පින්වතුනි අවුරුදු 7ක්. අවුරුදු 7ක් මේ බඩ මේරුවා. මේ ලෝක ඉතිහාසයේ නැතු ඇති. අම්මා කෙනෙක් එච්චර කාලයක් දරු පැටියෙක් බඩේ තියාගෙන හිටියා කියලා වෙන කතාවක්. ඒ බඩේ තියාගෙන හිටියේ සීවලී කුමාරයා. අවුරුදු 7ක්ම කුසේ. අම්මට උහුලන්න බැරි තරම් දුකක්. මොකද දරු පැටියා ලොකු වෙලා දරු පැටියාටත් උහුල ගන්න බෑ. දරු පැටියා හිර වෙලා. මේ අම්මා හරි වේදනාවෙන් ඉඳ දරුවා චුට්ටක් දඟලනකොට මේ අම්මට මාරාන්තික වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව දැනෙනකොට සෝතාපන්න උපාසිකාවකගේ වෙනස බලන්න සාමාන්‍ය කාන්තාවන් විලාප තිය කෑ ගහයි. හැබැයි ඇය මේ කුස අතගගා හිතුවා කියනවා. මං සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. මගේ බුදුරජාණන් වහන්සේ මේ හැම දුකකින්ම නිදහස් වුණානේ. මේ දුක් කොහොම තියෙන්නේ මේ සංසාර ගමනේ පටලැවිච්ච නිසා. මගේ බුදුරජාණන් වහන්සේ මේ සසරින් නිදහස් වුණා. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරුවරයෙකුගේ උපදේශ නැතුවමයි උන්වහන්සේ සියලු දුක් වලින් නිදහස් වුණේ. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි කියලා සුප්පාවාසා බුද්ධ රත්නය සිහි කරනවා. බලන්න ජීවිතේට ප්‍රශ්න එනකොට, කංකටොළු එනකොට, හිතාගන්න බැරි පුදුම සහගත ප්‍රශ්න එනකොට, ඒ ප්‍රශ්නවලදී හිතට බය දැනෙනකොට
තෙරුවන් සරණේ පිහිටි ශ්‍රාවක ශ්‍රාවිකාව මොකද්ද කරලා තියෙන්නේ? තෙරුවනම සිහි කරපේක. තෙරුවන් සරණන් නොතිබ්බානම් මේ සුප්පා වාසාට දඹදිව තියෙන දේවාලයක් ගානෙයි. ගැට ගහන්න පුළුවන් හැම පඳුරම්ම ගැට ගහයි. කරන්න පුළුවන් හැම ශාන්ති කර්මයක්ම කරයි. බලව ගන්න පුළුවන් හැම ලග්නයක්ම බලව ගනි. මහා විකාරයක් වෙනවා. හැබැයි ඇය බුද්ධ රත්නය සිහි කළා. බුද්ධ රත්නය සිහි කර කර දුක ඉවසුවා. ඇතැම් වෙලාවට වේදනාව එනකොට ඇය සිහි කරන ධර්මයේ මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ මේ හැම දුකකින්ම නිදහස් වෙන්නනේ. මේ දුක් කිසිවක්ම නැති නිවන කොයිතරම් සුන්දර තැනක්ද. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි කියලා ධර්ම රත්නය සිහි කළා. ඇතැම් වෙලාවට සිහි කරනවා කියනවා ශ්‍රාවක මහා සංඝ රත්නය. මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ වගේ දුක්ඛං කටළු වලින් පෙරිච්චි අති දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙන්න නේද මේ සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ. ඒකාන්තයෙන් සංගරුවන නම් සුපටිපන්නයි කියලා සංඝ රත්නය සිහි කළා. ඔන්න ඔහොම තෙරුවන් සිහි කළා. මේක හොඳට ආදර්ශයට ගන්න පින්වතුනි අපේ ජීවිතෙත් අපට ප්‍රශ්න එනකොට අපිට පුළුවන් නම් මෙතන රැඳෙන්න. බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සිහි කර කර අපේ ප්‍රශ්න ඉවසන්න පුළුවන් නම් අපේ සරණ කිලිටි වෙන්නේ කවදාවත්. නැත්නම් ඉතින් අපි ප්‍රශ්න ආපු ගමන් සරණ කිලිටි කරගන්න ඕනේ ගොඩක් වෙලාවට. මිනිසයාට ප්‍රශ්නේ ගොඩාක් ලොකු වෙනවා. ඊට පස්සේ ඉතින් ප්‍රශ්නෙට විසඳුමක් නේ හොයන්නේ. ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගෙන යන මිනිසයා මොකද්ද කරන්නේ කියලා ඒ මිනිසයා දන්නේ නැහැ. අසරණයි ඇත්තේ මේ වෙලාවේ. නමුත් මෙන්න මේ අදහස හොඳට හිතේ පිහිටුවාගෙන ඉන්න පුළුවන් වුණොත් අපිට රැකවරණයක් තියෙනවා. අපේ සරණ කිලිටි කරගන්නේ නැතුව පවත්වන්න. ඉතින් ඕන් ওই විදිහට තමන් විසින් රැස් කරගත්ත පින තමන්ව සැපේ කරා අරගෙන යද්දී මේ ඒ අසීම කලවම් වෙච්ච පව මහා දුකක් නිර්මාණය කරලා දෙන හැටි බලන්න. මේ මහා පින්වන්තයෙක් මේ කුස ඇතුළේ ඉන්නේ. මේ ජීවිතේ අරහත්ත්වය පසක් කරන්න තරම් මහා පින්බලයක් තියෙන කෙනෙක්. ඇත්තෙම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ශ්‍රාවකෙක් නේ ඉන්නේ. ඒ මහා ශ්‍රාවකයා කුස දරාගෙන ඉන්න අම්මත් සෝතාපන්නයි. තාත්තත් සෝතාපන්නයි. හැබැයි රැස් කරගත්ත කර්මේ බලවත් වූ දුක් විපාක දෙනවානේ. අවුරුදු 7ක් ගත වුණා. අවුරුදු 7ක් ගත වෙනකොට මේ කුසේ වේදනාව උහුල ගන්න අමාරුයි. අවුරුදු 7කට පස්සේ තමයි සුප්පාවාසා කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාට හිමියනි ඔබ යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් මේ මගේ වේදනාව කියන්න. බුදුරජාණන් වහන්සේ අපිට ආශිර්වාද කළා. ඒක මටත් මගේ මේ දරු පැටියාටත් යහපත පිණිසම වේවි. එතකොට මේ සුප්පි උපාසකතුමා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෙහෙත දකින්න ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සුප්පාවාසාවගේ මේ තියෙන ප්‍රශ්නේ කියා හිටියා. ඒ කිව් ගමන් භාග්‍යතුන් වහන්සේ සුප්පාවාසාටත් දරුවාටත් ආශිර්වාද කළා. සුප්පාවාසා කෝලීය දියණිය සුවපත් වේවා. ඇය සුවසේම දරුවා වදාවා කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. ඒ සැනින් පෙරපසු නොවි ඒ ආශිර්වාදය ලැබෙනවත් එක්කම අර දරු පැටියා බිහි වුණා කියනවා. ඒ අම්මට දැනුනේවත් නැහැ. බලන්න බුද්ධානුභාවයේ බුදුරජුන්ගේ ආශිර්වාදයේ බලය ඒ අම්මට දැනුනේවත් නැහැ. අච්චර දරුවා විශාල වෙලා හිටියා. ඒ විශාල වෙච්ච දරු පැටියා අම්මට සාමාන්‍ය ස්වභාවික විදිහටම බිහි වුණා. හැබැයි ඒ අම්මට කිසිදු ප්‍රසූත වේදනාවක් දැනුන්නේ නැහැ. පෙරහන් කඩකින් වතුර වැක්කිරනවා වගේ හරි සැහැල්ලුවෙන් දරු පැටියා බිහි වුණා. සුප්පි උපාසකතුමා භාග්‍යතුන් වහන්සේට කතා බහ කරලා ආශිර්වාද ලබාගෙන ගෙදර යනකොට මේන්න දකින්න ලැබෙනවා. තමන්ගේ බිරිඳත් නිරෝගීව ඉන්නවා. දරු පැටියා ඉපදිච්ච දරු පැටියා අවුරුදු 7න් උපන්නේ.
ඉපදිච්ච දරු පැටියා මේන්න නැගිටලා ඇවිදිනවා. අවුරුදු 7ක් බඩේ හිටපු මේ දරු පැටියා උපන් මොහොතේ ඊටාම ටික වෙලාවකට පස්සේ නැගිට්ටා. නැගිටලා දැන් ඇවිදිනවා. ඊටාම සිඟිති දරු හොරතල් දැකලා සතුටු වුණා. සුප්පාවාසාවත් සුප්පි උපාසකතුමා තේරුම් ගත්තා. Tamanට මේ දරු පැටියාව ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද නිසාමයි. ඒ නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පූජා කරන්න ඕන කියලා ආයෙ වතාවක් ගිහින් ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ දරු පැටියා අපට ලැබුණා. ඒ දරු පැටියා ලැබීම නිමිති කරගෙන අපි කැමති බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට 7 දවසක් දන් දෙන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දානේ බාරගත්තා. 7 දවසක් මහා දම් පැවැත්ුණා. ඔය දානේ අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් දානයට වැඩම කරලා. එදා මේ සීවලී කුමාරයා ස්වාමීන් වහන්සේලා මෙහෙම වාඩි වෙලා ඉද්දි ඇවිදගෙන යනවා. ඉතින් මේ සිඟිත් ඇවිදගෙන යන ගමන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ නැවතිලා චුට්ටක් බලාගෙන හිටියා. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා කොහොමද පුතේ ඔයා සනීපෙන් ඉන්නවද? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ පොඩි දරුවා කියනවා ස්වාමීනි මොන සැපක්ද? මං අවුරුදු 7ක් ලේ කලයක් අස්සේ හිර වෙලා හිටියනේ කිව්වා. මේ පොඩි එක්කෙනා කියපු කතාව. මේ දරුවගෙත් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙත් කතාව සුප්පාවාස ඈත ඉඳලා බලන් ඉන්නවා. හරි සන්තෝෂයි යාට. අනේ මගේ චූටි පුතා ධර්මසේනාධිපතින් වහන්සේත් එක්ක හරි හරියට කතාවනේ. ඕක භාග්‍යතුන් වහන්සේ වෙලාවේ දැක්කා. බුදුරජාණන් වහන්සේ සුප්පාවාසගෙන් අහනවා ඈ සුප්පාවාසා නුඹ සතුටුද මේ වගේ දරුවෝ තවත් ලැබෙනවනම්? සුප්පාවාස කියනවා අනේ ස්වාමීනි මේ වගේ පින්වන්ත දරුවෝ නම් තව 7ක් වුණත් කමක් නැහැ කිව්වා. බලන්න එක සැනින් අමතක වුණානේ විඳපු දුක. එක දරුවෙක් වෙනුවෙන් අවුරුදු 7ක් විඳෙව්වා. හැබැයි අමතකයි දරු පැටියා ලැබුණා විතරයි. විඳපු දුක අමතකයි. අපේ ජීවිතේ යන්නේම පිංගුතුනේ මෙහෙම නෙවෙයිද? එක එක කරදර ප්‍රශ්න එනවා චූට්ටක් සැපේනවා. අර ප්‍රශ්න ඔක්කොම අපි අමතකයි. එක සැපක් ආවම. ආයේ ප්‍රශ්න ආපුවම ආයේ විඳවනවා. ඒ විඳව ගිහිල්ලා මෙව්ව කවදා ඉවර වෙයිද කියලා හිත යනකොට ඕන්න චූටි සැපක් එනවා. අර ඔක්කොම ටික අමතකයි. එහෙම නෙවෙයිද වෙන්නේ? ඕක තමයි ජීවිතේ අපිට නිතර සිද්ධ වෙන දේ. බුදුරජාණන් වහන්සේ වදාලා සුප්පාවාසා අසාතං සාත රූපේන අමිහිරි දේ එන්නේ මිහිරි වෙස් අරගෙනයි. පිය රූපේන අප්පියං අප්‍රිය දේ එන්නේ ප්‍රිය වෙස් අරගෙනයි. දුක්ඛං සුඛස්ස රූපේන දුක එන්නේ සැපේ වෙස් අරගෙනයි. පමත්ත මතිවත්තති ප්‍රමාදීව වාසය කරන කෙනා ඉතින් යට වෙලා යනවා කිව්වා. සුප්පාවාසට තේරුණා. සුප්පාවාස කියනවා ස්වාමීනි මේ දරුවෝ එක්කෙනෙක්වත් මගේ කියලා අල්ලගන්න මට උවමනාවන්නේ. එතකොට ඒ දෙමව්පියන්ගේ හිතින් ඒ දරු පැටියාව දෙමව්පිය අත්හැරියා. ඒ නිසාම සීවලී කුමාරයාට ගෞතම සාසනේ පැවිදි වෙන්න අවස්ථාව ලැබුණා. ගෞතම සාසනේ සීවලී කුමාරයා මහාන වෙනකොට ඔහුගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්. ඒ දෙනුම් වහන්සේගේ යටතේ මහාන වෙලා ඊටාම කෙටි කාලයයි සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේගේ පුණ්‍ය ආනුභාවය ගොඩාක් ඉස්මතු උනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයන් වහන්සේ පැවිද්දට පත් වෙලා වාසය කළානේ දුර ඈතක කදිරවනේ. ඔය කදිරවනේ වාසය කරපු රේවත මහරහතන් වහන්සේව බැලීම පිණිස බුදුරජාණන් වහන්සේත් 500ක් මහා සංඝරත්නයත් වැඩම කළා. ඒක මේ පොඩි ගමනක් නෙවෙයි පින්වතුනේ මාසයක් යන්න තිබ්බ ගමනක්. පාගමනින් වැඩම කරන්නේ. ඒ මාසයක් වඩින ගමනේ
බුදුරජාණන් වහන්සේටත් 500ක් වූ ඒ සියලු සංඝයා වහන්සේටත් දේවානුභාවයෙන් තමයි සියලු ප්‍රතිපහසු ලැබුණේ. දානමාන ඔක්කොම ටික දේවානුභාවයෙන් ලැබුණේ. ඒ දෙවියන්ගේ උපකාරයෙන් ප්‍රතිපහසු ලැබෙන්න හේතු වෙච්ච පින සීවලී රහතන් වහන්සේගේ පිනයි. එතකොට කදිරවණී රේවත මහරහතන් වහන්සේ දකින්ට යන ගමනේදී මාසෙකුත් බැහැදකලා යලි පැමිණෙන ගමනේදී මාසෙකුත් මාස දෙකක් සීවලී මහරහතන් වහන්සේගේ පිනෙන්ම භික්ෂු සංඝයාට දානමාන ලැබුණා. ඒ නිසා තමයි ප්‍රත්‍යලාභී භික්ෂුන් අතර අග්‍ර කියලා බුදුරජාණන් වහන්සේ විසින් අගතනතුරු ප්‍රධානී කොට වදාළේ. ඉතින් මේ සද්ධර්ම අලංකාරයේ උතුම් ග්‍රන්ථයේ සීවලී කතාවස්තුව මේ විදිහට වර්ණනා කරලා අවසානයේට මෙන්න මෙහෙම කරුණක් සටහන් කරනවා. මේ අයුරින් මහා අద్භූත වූ මහා පිනතියන්ගේ චරිත වර්ණනා අසා ඔවුන් තම පුණ්‍යානුභාවයෙන් සිරියෙන් බැබළුණු අයුරු සිතා බවත්නි කම්සපත් භවභෝගත් මෙන්ම නිවන් සපත් පතන් අය විසින් කල යුත්තේ කුසීත බව හැරපියා දන් දීමයි. දාන ආදී පින කර ගැනීමමයි නුවණැති කෙනා කල යුත්තේ. ඇයි හේතුව? පින රැස් කර ගැනීම තුලින්මයි අපට සැපේ නිර්මාණය වෙන්නේ. මේ වගේ මහා අద్භූත වූ මහා පිනතියන්ගේ කතාවලත් අපට දොස් දකින්න ලැබෙනවා. තමන්ම රැස් කරගත්ත පාප කර්ම නිසා. දැන් බලන්න අර ඈත අතීතයේ බරණැස රජකම් කරනකොට රාජ්‍ය බලය යලි ලබා ගැනීම උදෙසා දවස් 7ක් මහා ජනකායට දීපු පීඩාව අවුරුදු 7ක් විඳවන්න සිද්ධ වුණානේ. දවස් 7ක් කෑම බීම නොලැබෙන විදිහට ජනකාය හිර කළා. ඒකේ කර්ම විපාක විදිහට Tamanට අම්මා කෙනෙකුගේ බඩකට ගිහිල්ලා ඒ බඩ ඇතුලේ අවුරුදු 7ක් හිර වෙන්න සිද්ධ වුණා. දැන් පින්වතුනි අපි කවුරුත් අම්මා කෙනෙකුගේ බඩේ හිර වෙලා ඉඳලා නැද්ද? අපි මාස කිහිපයක් හිර වෙලා හිටියානේ. ඒ හිර වෙලා ඉන්නකොට අපිට දැනෙච්ච හිතුවිලි අපිට අර අම්මගේ බඩ ඇතුලේ තියෙන අන්ධකාරයත් එක්ක දැනෙච්ච තනිකම ඒ බය අපිට මේවා තියෙන්නේ නැති. දැන් අපිට මතක නැහැ. ඕනම දරුවෙක් බඩට ඇවිල්ලා ඒ බඩේ ඉන්න කාලේ මහා බයක් මහා දුකක් එයා විඳිනවා. වකුටු වෙලා අම්මගේ බඩේ ඉන්නකොට එයාට වේදනාවක් දැනෙනවා. අම්මා සීතල වතුර ටිකක් බොනකොට අම්මගේ ශරීරයේ සිසිල් වෙද්දී ඒ දරුවාට ඒ සිසිලස තදට දැනෙනවා. අම්මගේ ශරීරයට උෂ්ණය આવොත් ඒ උෂ්ණය ඒ දරුවට ගොඩාක් තදට දැනෙනවා. අම්මා මෙහෙම පොළවේ අඩිය තියලා යනකොට ඒ ගැස්ම මේ දරු පැටියට මහා භයංකාර දෙයක් විදිහට දැනෙනවා. හැබැයි ඒව අමතකයි. අපිට ඇත්තෙන්ම අපේ මතකයේ තියෙන පින්වතුනේ අපි ඉපදිලා ඔය කෙලිසෙල්ලම් කරන වයසේ බොහොම පුංචි අවදියකින් දන්නේ නේද? අපිට සෙල්ලම් කරද්දි වැටිච්ච එකක්. එක්ක අම්මගෙන් ගුටි කාපු එකක්. ඔය වගේ මොකක් හරි එකකින් නේද අපේ චූටිම අවදිය මතක. අපිට මතක නෑ අම්මගේ කුසේ හිටපු කාලය. අපිට මතක නෑ අපිට අම්මගේ කුසින් බිහි වෙද්දී වෙච්ච සිද්ධිය. මොකුත් මතක නෑ. හැබැයි කුසක් ඇතුලේ ඉන්න කාලේ අපි මේ වේදනාව වින්දා. අම්මාගේ කුසෙන් තෙරපිලා බිහි වෙනකොට දැනෙන වේදනාව අපි වින්දා. ඒ වේදනාව උහුල ගන්න බැරුව කෑ ගහගෙන තමයි අපිත් උපන්නේ. ඒකයි. බලන්න තමන් රැස් කරගත්ත පාප කර්මයේ විදිහට තමන්ට අවුරුදු 7ක් ඒ දුක විඳවන්න සිද්ධ වුණා. ඒකෙදි අර ජනකායට දවස් 7ක් වද වේදනා උපද්දන්ට උපදෙස් දුන්නේ තමන්ගේම මවනේ. ඒ අම්මම ගානට මේ බඩ දරාගෙන ඉන්න කෙනා බවට පත් වුණානේ. උපදෙස් දීපු අම්මා පුතේ උඹ මේ මිනිසුන්ව හිර කරාපන් කියලා උපදෙස් දීපු අම්මම අවුරුදු 7ක් දරු පැටියෙක් කුසේ දරාගෙන ඉන්න දුක උහුලන කාන්තාව බවට පත් වුණා. ඒ කාන්තාවගේ බඩට ගානට අදාළ කෙනාම ආවා. මේ තමයි පින්වතුනි කර්මය.
කර්මය කියන එක අපිව ගානට විපාකේ කරා අරගෙන යනවා. ඒ විපාකේ කරා අපිව අරගෙන යන එක නවත්තන්න කාටවත් පුළුවන්කමක් නැහැ. කර්මය කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච එකක්. හරියට කරත් එකට රෝදේ හයි කරලා ඒ රෝදේ ගැලවෙනවාට හරහට කඩේනේ ගැහුවා වගේ අපේ ජීවිතේට පින්වතුනි කර්මය කියන එක හිර වෙලා. කර්මයට අපේ ජීවිතේ හිර වෙලා. ගැලවිල්ලක් නැහැ. ඒ කර්මයේ විසින් අපිව විපාකේ කරා ගානට අරගෙන යනවා. අපි දක්ෂ වෙන්න ඕන. අපේ විපාකයේ හැමතිස්සෙම සැප විපාකයක් බවට පෙරලා ගන්න. ඒකට කොහොමද කරන්න තියෙන්නේ? සැප විපාක ලබා දෙන පින්කම්ම ජීවිතේ රැස් කරගන්න එක. ඉතින් තෙරුවන් සරණ මුණ ගැහිච්ච මේ ජීවිතේ අපිට ඒ සඳහා ගොඩාක් අවස්ථා තියෙනවා. තෙරුවන් සරණ මුල් කරගෙන දම්පැන් පූජා කරලා, සිල්පද ආරක්ෂා කරලා, සෑරජන් වහන්සේලා බෝධීන් වහන්සේලා පුදලා, ඊළඟට මව්පියන්ගේ ගුණ හඳුනාගෙන මව්පිය උපස්ථානයේ යෙදিলা, වැඩිහිටියන්ට සත්කාර සම්මාන කරලා, ආසරණ මිනිසයන්ට පිහිට වෙලා, මේ වගේ ධර්ම දාන පින්කම් කරලා, බණ භාවනා සිද්ධ කරලා, නොඑක ආකාරයෙන් අපට රැස් කරගන්න තියෙන පින අහිමි කරගන්න එපා. තමන්ගේ පසුපස්සී පැමිණෙන සෙවණැල්ලක් බඳු ඒ පින මේ පින්වතුන්ලා හැම දිනාට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේම රැස් කරගන්න ලැබේවා. අප සියලු දෙනාට පිනෙන් පිරුණු සැපවත් ජීවිතත් මේ ගෞතම සාසනයේ පිහිට පිරිසන්න ලබන වාසනාවන්ත ජීවිතත් ඇති කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. 70 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් පී නෙල්සන් පල්ලේවැල මහත්මයා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම ලබත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා, තවදුරටත් ජීවිතේට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කර ගන්නට ලැබේවා. මේ ගෞතම සාසනයේම ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ සියලු දෙවිවරු අප හැම දිනාවම ඉහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රට ලෝක වාසී සිල්ගුණ පුරන මහා සංගරුවනට පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දාන සිදු කරන්නේ පින්වතුන් බලාපොරොත්තු වෙන පරිදි ධර්ම දේශකයන් වහන්සේටත් පින් අනුමෝදනා කරනවා. ඉතින් අපිත් සතුටින් මේ උතුම් පින අනුමෝදන් වෙනවා. පින්වතුන්ලාගේ ධර්ම දාන පින අපිත් සතුටින් සාදරයෙන් අනුමෝදන් වෙනවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකා සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මීට වසර 3කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය බිරිඳ වන පින්වත් විමලාවතී පල්ලේවල මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සැපේටමපත් වෙත්වා. පින්වත් පී නෙල්සන් පල්ලේවල මහත්මයාගේ නමින් යන්තාක් මියන්ට යෙදුණු ඥාතීන් වෙද්ද සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපේටමපත් වේවා. ඉක්මන් භවයකදීම ඥාතීන්ට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයේ 70 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් පී නෙල්සන් පල්ලේවල මහත්මයාටත් එතුමාගේ පවුලේ සුජීවත්ව සිටින්නා වූ සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ මේ සුපින්වතුන්ලා හැම දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා ජීවිතේ කරන කියන රැකේ ආරක්ෂා ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුවම සැලසේවා. කරදර බාධාවෝ යන්තාක් ඇද්ද දුරින්ම දුරු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සුපින්වත් ඔබ හැම දෙනාට
මේ ගෞතම බුදු සසුනේ